समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ භාෂිතය බුද්ධ දේශනාව සෑම වෙලාවකම අපේ ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කිරීම පිණිසයි අනුශාසනාව සිද්ධ කරන්නේ. ආධ්‍යාත්මික ජීවිතයේ සුවපත් කිරීම කියන එක සිත පිළිබඳ ඉතා ගැඹුරු විශ්ලේෂණයකින් කළ යුතු දෙයක් බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසුරු කිරීමෙන් අපට පේනවා. ලෝකයට හිත පිළිබඳ දාර්ශනික කතා බහක් ගැන උනන්දුවක් නැහැ. ඒකට හේතුව තමයි ලෝකේ දන්නේ නැහැ මේ හිත දියුණු කරන්න පුළුවන් කියලාවත්. මේ හිත දියුණු කරන්න පුළුවන් කියලා කාරණේවත් ලෝකේ දන්නේ නැතිකොට මේ හිත වඩන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන් කියලා ලෝකයා කොහොමවත් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි අපිට වදාළේ, මහණෙනි, මේ හිත වඩන්න පුළුවන්, මේ හිත දියුණු කරන්න පුළුවන්, මේ හිත භාවිතා කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ තමයි අපට ඉගැන්වුවේ. ඒතර බුදුරජාණන් වහන්සේ මතු කරපු ධර්මයේ තුලින් අපි දක්ෂතාවයක් හදාගන්න ඕන මේ ජීවිතයේ තුලදීම නිවීම පිණිස, සුවපත් වීම පිණිස. මේ ජීවිතයේ තුලදීම සුවපත් වීම බලාපොරොත්තු වෙන ශ්‍රාවකෙක් Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය ඊට ගැඹුරින් විමර්ශනය කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕන. ඒ ගැඹුරින් ඇති කරගන්න කුසලතාවයේ මත තමයි පින්වත්නි ශ්‍රාවකයාට අවබෝධයේ පැත්තට Tamanගේ මනස හදාගන්න පුරුවන් වෙන්නේ. අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට පංචස්කන්ධයේ අනිත්‍ය භාවනාව තුළින් වඩන ආකාරය පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඇත්තටම මේක ඉතා ගැඹුරු දාර්ශනික පරයයක්. පංචස්කන්ධයේ අනිත්‍ය භාවනාව කිව්වාම ටිකක් වෙනස් මාතෘකාවක්. පංචස්කන්ධය ගැන අපි දේශනා කරලා තියෙනවා. ඇත්තටම පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය වශයෙන් දකින්නේ නැතුව කාටවත් සෝවාන් වෙන්න බෑ. ඒ වගේම අපි තව එකක් මතක තියාගන්න ඕන, අනිත්‍ය වශයෙන් දැක්ක කියලා සෝවාන් වෙන්න බෑ. අනිත්‍ය වශයෙන් දකින ශ්‍රාවකයා අනාත්මය දකින්න ඕන. අනාත්ම තත්ත්වයේ දකිනකොට තමයි සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මූලික වශයෙන් අනිත්‍යතාවය ගැනත් අනාත්මය ගැනත් හොඳින් මානසිකාරය කරන ශ්‍රාවකයෙකුට තමයි Tamanගේ හිත අවබෝධයේ පැත්තට හසුරුවා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවා ඇති, දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ සදාතනික යථාර්ථය. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම නොදැක්කත් අනිත්‍යතාවයයි අනාත්මයයි දැක්කහම මොකද එක තැනකදී වඩාත් ප්‍රකටව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අනිවාර්යෙන් දකින්න ඕන තමයි. නමුත් අනිත්‍යතාවයයි අනාත්මයයි කියන දෙක දැකීම මත තමයි අවබෝධය කරාපත් වෙන්නේ. ඔය අතර ඊටාම සුළු පිරිසක් දුක සහ අනාත්මය දැකලා, ඒ කියන්නේ දුක තුලින් ශූන්‍යතාවය අවබෝධ කරලා අරහත්ත්වයට පත් වෙන අවස්ථාත් දකින්න ලැබෙනවා. දැන් මෙතන තියෙන්නේ පංචස්කන්ධයේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න. දැන් පංචස්කන්ධයේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න අනිත්‍ය භාවනාවක් විදියට දියුණු කරනවා නම් ඒක දියුණු කරගන්න ශ්‍රාවකයා විසින් මූලික වශයෙන් පංචස්කන්ධය පිළිබඳ නුවණක් හදා ගන්න ඕන. පංචස්කන්ධය කියන්නේ දුකක් හැටියටත්, පංචස්කන්ධයේ ඇතිවීම දුකේ හට ගැනීම හැටියටත්, පංචස්කන්ධයේ නිරෝධ කිරීම දුකේ නිරෝධයේ බවත්, පංචස්කන්ධයේ නිරෝධ කිරීමේ ප්‍රතිපදාව පිළිබඳවත් චතුරාර්ය සත්‍ය පරයයන් විමර්ශනය කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා
මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ස්ථීර වශයෙන්ම අභ්‍යන්තර ප්‍රත්‍ය නුවණින් විමර්ශනය කරනකොට ඒ විමර්ශනය කරන ශ්‍රාවකයා විසින් කවර තැනකින් නිවන ස්පර්ශ කළත් නිර්වාණය පිණිස වැඩපිළිවෙල ස්පර්ශ කළත් පින්වත්නි ගැඹුරින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මෙතනදී තමා තුළ ස්කන්ධයන් ක්‍රියාත්මක වෙන විදිය දැකීම කියන එක අත්‍යවශ්‍යයි. ඒ නිසාම තමයි අපි සුතමේ, චින්තාමේ, භාවනාමේ කියලා ඥානීය පැති තුනක් ගැන කතා කරන්නේ. මුලින්ම පංචස්කන්ධය මොකක්ද කියලා හොඳට අහගන්නවා. ඒකට අපි සුතමේ ඥානය කියලා කියනවා. ඊට පස්සේ පංචස්කන්ධයේ තමා තුළ ක්‍රියාත්මක වෙන විදිහ දකිනවා. ඒකට කියනවා චින්තාමේ ඥානය කියලා. ඊට පස්සේ මේක භාවනාවක් විදියට දියුණු කරන්න ඕන භාවනාමේ ඥානයක් දක්වා. ඒ නිසා තමයි මම මේ දේශනාවේදී ඔබට කිව්වේ පංචස්කන්ධය පිළිබඳ සුතමේ ඥානයක් නැති කෙනෙකුට භාවනාමේ ඥානයක් දක්වා මේක උපදව ගන්න පුළුවන්කමක් නැහැ කියලා. භාවනාමය ඥානයක් දක්වා මේක දියුණු කරගන්නවා නම් ඒ දියුණු කරගන්න ශ්‍රාවකයා විසින් ක්‍රමානුකූලව මේ පංචස්කන්ධයේ තමා තුළ ක්‍රියාත්මක වෙන විදිය දැකලා පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ දන්නවා සතිපට්ඨානෙ තියෙනවා ධම්මානුපස්සනාව කියලා කොටසක්. ධම්මානුපස්සනාවේදී තමයි පින්වත්නි ස්කන්ධයන්ගේ යථාර්ථය පිළිබඳ ඒකට අපි කියන්නේ ස්කන්ධ සම්මර්ෂණය පිළිබඳ ස්කන්ධ සම්මර්ෂණය පිළිබඳ පස් තැනකදී නුවණ පිහිටවාගෙන අවබෝධය කරා යන්නේ. එහෙමනම් මේ අනිත්‍ය භාවනාව කියන එක බුදුදහමේ කේන්ද්‍රගත භාවනාවක්. ඒක අමුතු භාවනාවක් නෙමෙයි. මිනිස්සු අනිත්‍යතාවයට දැන් වැඩි කැමැතකුත් නැහැ. හේතුව තමයි මිනිස්සු කැමැති නිට්ටය ස්වභාවය ගැන කතා කරනවා නම්. මිනිස්සු කැමැති ආස්වාදයේ ස්වභාවය කතා කරනවා නම්. මිනිස්සු කැමැති සුඛාස්වාදයේ පිළිබඳව නිතර අපි කතා බහ කරනවා නම්. නමුත් පින්වත්නි මේ අනිත්‍යතාවය කියන්නේ ලෝකේ සදාතනික සත්‍ය. ලෝකේ සදාතනික යථාර්ථය අනිත්‍යතාවය කියන්නේ. ඒතර අනිත්‍යතාවය ගැන දන්නේ නැති තැනක දුක ගැන තේරෙන්නේ නැහැ. අනිත්‍යයි දුකයි කියන ස්වභාවය තේරෙන්නේ නැති තැනක අනාත්මය කියන ස්වභාවය තේරෙන්නේ නැහැ. මේක සදාතනික සත්‍යයක් නිසා මේ ත්‍රිලක්ෂණය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. අනිත්‍යතාවය පිළිබඳවත් අනිත්‍ය නම් දුක කියන ස්වභාවය පිළිබඳවත් මූලික වශයෙන් දැනගන්න ඕන. දැන් මෙතන ගැටලුවක් එනවා. හොඳයි. ත්‍රිලක්ෂණය කියන්නේ කේන්ද්‍රගතව අවබෝධය හදන තැනක් නම් කවරක ත්‍රිලක්ෂණයද දැනගන්න. මේ විශ්ව ධාතුවේම අනිත්‍යතාවය දකින්න ඕනද රහත් වෙන්න? පින්වත්නි විශ්ව ධාතුව තුල කොහෙද අනිත්‍යතාවය? මේ විශ්ව ධාතුව තුල පවතින අනිත්‍යතාවය දැකීමෙන් කොහෙද නිවනක්? මේ ලෝකේ නිරන්තරයෙන් විපරිණාමයට වෙනස් වෙනවා තමයි. සජීවී අජීවී සියල්ලම අනිත්‍යතාවයට යනවා තමයි. නමුත් පින්වත්නි ගැඹුරින් තේරුම් ගන්නකොට අපි දැනගන්න ඕන සවිඥානික කායික ත්‍රිලක්ෂණයේ දැකීමයි බුදුදහම ආගේ කරන්නේ. බුදුදහම අවබෝධයට උදව් වෙනවා කියලා මතක් කරන්නේ ඒකයි. එහෙමනම් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යම් ශ්‍රාවකයෙක් විදර්ශනා කරනවා නම් ඒ විදර්ශනා කරන ශ්‍රාවකයා සවිඥානික කයේ යථාර්ථයයි දකින්නේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් අවිඥානික දේවල් දකින්න ඕනේ නැද්ද? දැන් අද වෙනකොට මිනිස්සු සවිඥානික කයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දකිනවා වෙනුවට මිනිස්සු ඒ සවිඥානික කය පිළිබඳ අනබිරතියක් හදා ගන්නවා වෙනුවට මිනිස්සු මේ අවිඥානික දේවල් පිළිබඳ අනබිරතියක් හදාගෙන කය පිළිබඳ යථාර්ථ අවබෝධයේ පැත්තට හිත හදා ගන්නවා වෙනුවට මිනිස්සු රත්තරන් බඩු අත්තරින්න පටන් ගන්නවා. ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් මේවා අත්තරින්න පටන් ගන්නවා. පින්වත්නි මේවා අත්තරින එකත් අතහැරීමට ඉතා වැදගත් සාධකයක් වෙනවා තමයි. නමුත් වැදගත්ම දේ මේ අනිත්‍ය වශයෙන් භාවනාවක් පුහුණු කරනවා නම් එයා අනිත්‍ය වශයෙන් දකින්නේ සවිඥානික කයේ යථාර්ථයයි. අජීවී ස්වභාවයේ පවතින දේවල් වල යථාර්ථය දැක්ක කියලා යම් කෙනෙකුට විදර්ශනා සිත උපදවාගෙන නිවනට හිතපත් කරගන්න පුළුවන්කමක් නැහැ. එහෙමනම් දැන් බොහොම වැදගත් දෙයක් ඔබ දන්නවා. මොකද්ද? විදර්ශනා කරන්නේ සවිඥානික කයයි. සවිඥානික කයයි. සවිඥානික කය පස් තැනකදී විදර්ශනා කරන්න ඕන. අජ්ජත්තික කය කියන්නේ තමාගේ ස්කන්ධ ලෝකේ අනිත්‍ය වශයෙන් දකින්න ඕන. බහිද්ධාවා
බාහිර ලෝකයේ දුව තුල, පුතා තුල, අම්මා තුල, තාත්තා තුල, ඥාතිවරයා තුල පවතින සවිඥානික කයේ යථාර්ථය දකින්න ඕනේ. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි දෙපැත්තටම මෙහිම බලන්නේ කියලා. පින්වත්නි දැන් තමා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් තමන්ගේ ස්කන්ධ ලෝකයේ දකිනකොට තමන් පිළිබඳ සත්වපුද්ගල භාවය අඩු වෙනවා. හැබැයි එයාට මගේ දුව කියන ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. මගේ පුතා කියන සවිඥානික වටිනාකම වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇතුලේ වටිනාකම අඩු වුණාට එළියේ වටිනාකම රැඳිලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර විට එළියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කළොත් ඇතුළට නොකර, ඒ කියන්නේ අජ්ජත් බහිද්ද වශයෙන් අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති. එහෙමයි කායානුපස්සනාවේදී කියන්නේ. එළියට සවිඥානික කයේ යථාර්ථයේ දුව තුල, පුතා තුල, අම්මා තුල, තාත්තා තුල මේ සවිඥානික කයේ කතා කරන යථාර්ථය පිළිබඳ කතා කරනකොට පින්වත්නි මේ යථාර්ථය තුල යම් කෙනෙකුට තමා තුල සත්වපුද්ගල භාවය වැඩෙන්න පුළුවන්, බාහිර සත්වපුද්ගල භාවය අඩු වෙන්න පුළුවන්. මේ දෙපැත්තෙම බලන්නත් ඕන. අතීත අනාගත වර්තමාන කින ස්කන්ධයන්ගේ යථාර්ථය දකින්නත් ඕන. අතීත රූපේ යථාර්ථය දකින්නත් ඕන, අනාගත රූපේ යථාර්ථය දකින්නත් ඕන, වර්තමාන රූපේ යථාර්ථය දකින්නත් ඕන. රූපේ ගැන විතරක් නෙමෙයි, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේම අනිත්‍යතාවයේ පස් තැනකදී දකින්න ඕන. මොකද්ද පස් තැනක? දැන් බලන්න මේවා කේන්ද්‍රගතයි. පුහුණු කරන කෙනෙකුට උපකාරාර්ථයෙන් හරි අනුග්‍රහයක්. අතීත අනාගත වර්තමාන 3යි, අජ්ජත් බහිද්ද 2යි 5යි. පස් තැනකදී අනිත්‍ය වශයෙන් ස්කන්ධයන් සම්මර්ෂණය කරන්න අවශ්‍යයි. ස්කන්ධයන් කියන්නේ කවරක්ද? ස්කන්ධයන් පහක් තියෙනවා. ඒකයි මම කිව්වේ ඉස්සෙල්ලාම සුතමේ ඥානෙ තියෙන්න ඕනේ භාවනා කරන්න කලින්. අද මිනිසුන්ට සුතමේ ඥානෙ නෑ, පුදුමාකාර උවමනාවක් තියෙනවා, හදිස්සියක්, කලබලයක් භාවනාවට. භාවනාවට ඉච්චර කලබල වෙන්න ඕනේ නෑ. සමහර අයට සුතමේ ඥානයක් නෑ, අභිධර්මයේ ගැන ලොකු කතාන්දර ගැන උවමනාවක් තියෙනවා. ඒතර අභිධර්මයේ වගේ තැන් ස්පර්ශ කිරීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම තමයි යම් ශ්‍රාවකයෙක් තුල ගොඩනැගෙන සුතමේ ඥානයත් ඉතා වැදගත් දෙයක්. මේ ඔක්කොමත් එක්ක පින්වත්නි මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් පදනමට අයිති දේවල් ටික ගොඩනගා ගන්න ඕන. ඒ පදනමට අයිති දේවල් ටික ගොඩනැගුණ නැත්නම් මේ ස්කන්ධයන්ගේ උදේවැය දැකලා මේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි ස්කන්ධයන් පිළිබඳ අනිත්‍යතාවය කියන එක අපිට පස් විදියකින් පවතින ස්කන්ධයන් පහක්නේ තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේකම තමයි නාම රූප කියලා කතා කරන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ ස්කන්ධ පහ ගත්තට පස්සේ පින්වත්නි මේ ස්කන්ධ පහ පිළිබඳ මූලික වශයෙන් නුවණක් තියෙන්න ඕන බෞද්ධයෙකුට. නමුත් අවාසනාවකට අද බෞද්ධයොත් දන්නේ පංචස්කන්ධයේ රීතිය. ඒකට හේතුව තමයි පංචස්කන්ධයේ රීතිය දන්නේ නැති තැනක කවරදාකවත් පින්වත්නි අවබෝධය කරා ශ්‍රාවකයාට පියමන් කරන්න පුළුවන් කමක් නැහැ. අවබෝධය කරා ශ්‍රාවකෙක් පියමන් කරනවා නම් ස්ථීරව පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් හදා ගන්න ඕන. අද බොහෝ දෙනෙකුට පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් නැති නිසා පංචස්කන්ධ දුකෙන් නිදහස් වෙන විදිය දන්නේ නැහැ. දන්නේ නැති නිසා මේගොල්ලන් නිවන සම්බන්ධ කේන්ද්‍රගත කතාව හීනයක් වෙලා තියෙනවා. පින්වත්නි පංචස්කන්ධය කියන්නේ කවරක්ද කියලා මූලික වශයෙන් දැනුමක් හදා ගන්න ඕන බෞද්ධයෙක් නම්. මොකද්ද පංචස්කන්ධය කියන්නේ? පංචස්කන්ධය කියන්නේ රූපස්කන්ධයට. මොකද්ද රූපස්කන්ධය කියන්නේ? රූපස්කන්ධය කියන්නේ මේ කන බොන කෑමෙන් නඩත්තු වන මේ ආහාර පාන වලින් යැපෙන මේ රූපයට. මේක තමයි රූපස්කන්ධය. ඒතකොට කන බොන කෑමෙන් තමයි මේ රූපේ නඩත්තු වෙන්නේ. කන බොන කෑමෙන් මේ රූපේ නඩත්තු වෙනවා. මේ රූපය ගැන දැනගන්න ඕන කවර රූපයේද? මේ සතර මහා ධාතුවකින් හැදිච්ච රූපය. ඔන්න රූපස්කන්ධය. ස්කන්ධය කියන්නේ ගොඩ කියන එක. රූප ගොඩ. දැන් මෙතන රූප ගොඩක් තියෙනවා. මේ රූප ගොඩක් නිසා තමයි වෙනස් වෙන්නේ හැම වෙලාවකම. ගොඩක් තියෙනකොට පවතින තත්ත්වය වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩිනේ. වේදනා ස්කන්ධය කියලා කියන්නේ තමා තුළ ඇතිවෙන වේදනාව, වින්දනය. තමා තුළ වේදනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒතර තමා තුළ ඇතිවෙන වේදනා තුනක් තියෙනවා. මොනවාද? සුඛ වේදනා, දුක්ඛ වේදනා,
අදුක්කම සුඛ වේදනා. මෙන්න මේ වේදනා තුන තමයි හැම වෙලාවකම අපේ හිත තුල ජනිත වෙන්නේ. මීට වඩා වැඩියෙන් අමුතු වේදනාවක් හිතේ හටගන්නේ. දැන් අද දියුණුයි කියලා මේකට එකතු කරන්න වේදනාවක් ඇත්තෙත් නැහැ. හැබැයි මේ වේදනා තුන ඇති වෙන තැන් හයක් තියෙනවා. කොහොමද ඇති වෙන්නේ? චක්කු සම්පස්සජා වේදනා. ඇහෙන් දකින රූපේ නිසා වේදනා තුනක් හට ගන්නවා. සුඛ දුක්ඛ උපේක්ෂා කියලා. සෝත සම්පස්සජා වේදනා. කනින් අහන ශබ්දේ නිසා වේදනා හට ගන්නවා. ගාන සම්පස්සජා වේදනා. නාසයට දැනෙන ගඳ සුවඳ නිසා වේදනා හට ගන්නවා. જીවහා සම්පස්සජා වේදනා. දිවෙන් දැනෙන රසය නිසා මනාපමනාපකම් ඇති වෙනවා. සුඛ දුක්ඛ ඇති වෙනවා. මනාපනම් සැප වේදනාවක් ඇති වෙනවා. අමනාපනම් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි එතනින් එහාට ගිහින් ඇස කන නාසය දිවකය මනස පදනම් කරගෙන වේදනාව 6 පැත්තකින් ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන වේදනාව ප්‍රධාන තුනයි. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. ඔන්න ඔය ටිකට කියනවා වේදනා ස්කන්ධය කියලා. ඔය ටිකට මොකද්ද කියන්නේ? ඔය ටිකට කියන්නේ වේදනා ස්කන්ධය කියලා. ඊළඟට තියෙනවා සංඥා ස්කන්ධයක්. සංඥා ස්කන්ධය කියන්නේ සංඥා ස්කන්ධය කියන්නේ තමා තුළ ඇති වෙනවා සංඥාවන් ටික. මොනවද තමන් තුළ ඇති වෙන සංඥා? තමා තුළ රූප සංඥා හට ගන්නවා. ශබ්ද සංඥා හට ගන්නවා. ගන්ධ සංඥා හට ගන්නවා. රස සංඥා හට ගන්නවා. පොට්ටබ්බ සංඥා හට ගන්නවා. ධම්ම සංඥා හට ගන්නවා. නොඑක ආකාරී සංඥා ඇති වෙනවා. සංඥා කියන්නේ නාම ධර්මයක් හිතේ ඇති වෙන්නේ. යථාර්ථවාදීව පවතින දෙයක් නෙවෙයි, අපි හිතින් හදාගත්ත දෙයක්. හිතින් හදාගත්ත දෙයක්. අපි පවරගත්ත සංඥා ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඒකට කියනවා සංඥා ස්කන්ධය කියලා. ඊළඟට පින්වත්නි සංකාරස්කන්ධය. සංකාරස්කන්ධය කියන්නේ ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන හිතේ සිතුවිලි ඇති වෙනවා. ඒවට කියනවා සංකාර කියලා. කනින් ශබ්ද අහනකොට සිතුවිලි ඇති වෙනවා. ඒවට කියනවා සංකාර කියලා. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට සිතුවිලි ඇති වෙනවා. ඒවට කියනවා සංකාර කියලා. දිවෙන් දිවට දැනෙන රස තියෙනවා. ඒ රස නිසා සිතුවිලි ඇති වෙනවා. රස හරහා ගොඩාක් සිතුවිලි ධර්ම හිතට ගලනවා. රාගය ගලනවා, ද්වේෂය ගලනවා, නොයේක් සිතුවිලි ධර්ම ගලනවා. ඒ නොයේක් සිතුවිලි ධර්ම ගලන එකට අපි කියනවා සංකාර කියලා. දැන් බලන්න ඇස කන නාසය දිවකය මනස හරහා නොඑක ආකාරයේ සිතුවිලි ධර්මයන් හිතට ගලාගෙන එන එකට කියනවා සංකාර කියලා. ඒ සිතුවිලි ධර්ම ගොඩට කියනවා සංකාරස්කන්ධය කියලා. ඊළඟට තියෙනවා විඥානය. මොකද්ද විඥානය කියන්නේ? විඥානය කියලා කියන්නේ පින්වත්නි ඇහෙන් රූප දකින මට්ටම හදලා දෙනවා විඥානස්කන්ධය විසින්. විඥානය කියන්නේ විජානාති කියන අර්ථයෙන්. විජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන්. ඇහැයි රූපයයි තිබ්බා කියලා විශේෂයෙන් දැනගන්න වෙන්නේ නැහැ. විඥානය පහළ වෙන්න ඕන. චක්කු විඥානය එක පහළ වුණාම විඥානස්කන්ධය පහළ වෙනවා. ඊට අනුවයි පේන මට්ටම ඉන්නේ. කනයි කන තිබ්බත් වැඩක් නැහැ, ශබ්ද තිබ්බත් වැඩක් නැහැ. සෝත විඥානය පහළ වෙන්න ඕනේ. මේ පහළ වෙච්ච තැනක තමයි පින්වත්නි ඇහෙන මට්ටම ඉන්නේ. මට බැන්නා, මාව ගැන වර්ණනා කළා කිය මනාපමනාපකම් මත පින්වත්නි මේ හිත තුල නොඑක ආකාරයේ සංස්කාර ධර්මයන් හිත තුල ඇති වෙනවා. ඒ සංකාර ධර්මයන් හිත තුල ඇති වෙලා නැති වෙලා යනවා. මේක තමයි හිතේ යථාර්ථය. පින්වත්නි මේ විදියට හිත තුල උද්ගත වෙන නොඑක ආකාරයේ සංස්කාර ධර්මයන් පදනම් කරගෙන හිත තුල නොඑක් විදිහේ සිතුවිලි ධර්ම හටගෙන නිරුද්ධ වෙනවා. මේක තමයි හැම වෙලාවකම සිද්ධ වෙන ක්‍රියාවලිය. මෙන්න මේ ටිකට කියනවා ස්කන්ධ. මෙන්න මේ ස්කන්ධයන් තමයි හැම දැකීම් මාත්‍රයකම, හැම දැනීම් මාත්‍රයකම, හැම සිතීම් මාත්‍රයකම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ හැම දැකීම්, දැනීම්, සිතීම් මාත්‍ර තුල පින්වත්නි මේ ස්කන්ධයන් ක්‍රියාත්මක වීම නිසාම ඒ දකින්න දේ පදනම් කරගෙන ඇති වෙන මේ නාම ධර්මයන් ඇසුරු කරගෙන රූපස්කන්ධයත් වෙනස් වෙවි මේවා කෙරෙහි අපේ හිත බැස ගැනීමක් සිද්ධ වෙනවා. මේවා කෙරෙහි අපේ හිතේ උපාදානයක් ඇති වෙනවා. මේ උපාදානයට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන එක
සෑම වෙලාවකම පින්වත්නි අපේ හිත තුල උද්ගත වන ස්වභාවය. මේ ස්කන්ධ පහ සෑම වෙලාවකම පින්වත්නි අපේ හිත තුල උද්ගත වන ස්වභාවය. මේ ස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් මේවා ඇතිවි නැතිවි යන්නේ ආයතන 6 ක්‍රියාත්මක වෙනකොටයි. ස්කන්ධයන් පහළ වෙනකොට ආයතන ක්‍රියාත්මක වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් මේවා යැපෙනවා. පින්වත්නි මේ යථාර්ථයේ තේරුම් අරගෙන මේවායේ යථාර්ථයේ දැන ගැනීම Tamanගේම හිතින් දැක ගැනීම පැහැදිලි අවබෝධයේ පිණිස තමයි ස්කන්ධ අනිත්‍ය භාවනාව අවශ්‍ය වෙන්නේ. කොහොමද අනිච්චානුපස්සනාව වශයෙන් ස්කන්ධයන් මානසිකාරය කරන්නේ කියන එක හරිම වැදගත්. පින්වත්නි උදාහරණයක් විදිහට අපි මේ විදිහට බලමු. ඇහෙන් රූපයක් දකිනකොට දැකීම නිසා පින්වත්නි අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් දැක්කා කියලා. කවුද? අපි හිතමු Tamanගේ දරුවා දැක්කා කියලා. අපි හිතාගෙන ඉන්නවා මගේ දරුවා කියලා. එයාව දකිනවා. ඇත්තටම දරුවා දකිනවා නෙමෙයි, චක්කු ප්‍රසාදේ මත වර්ණ සටහනක් පතිත වෙනවා. චක්කු ප්‍රසාදේ මත වර්ණ සටහනක් පතිත වෙනවා. වෙන මොකක්වත් වෙනව නෙමෙයි. එතකොට චක්කු ප්‍රසාදේ මත වර්ණ සටහන පතිත වෙනකොට වර්ණ සටහන පතිත වුණා කියලා කරන්න හපංකමක් නැහැ. වර්ණ සටහන පතිත වෙනකොට පින්නත් එතන මානසිකාරයේ මැදිහත් වෙලා මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඥානේ පහළ වෙලා තියෙන්න ඕන. මානසිකාරයේ නිසා චක්කු විඥානේ පහළ වෙලා තියෙන කොටයි මේ පේන මට්ටම ක්‍රියාත්මක වෙන්නේ. පේන මට්ටම ක්‍රියාත්මක වෙන්නේ. චක්කු ප්‍රසාදය තුල වර්ණ සටහන පතිත වෙලා මානසිකාරය ප්‍රත්‍ය කරගෙන චක්කු විඥානේ පහළ වුණා. අන්න චක්කු විඥානේ පහළ වුණා. චක්කු විඥානේ කිව්වේ ඔන්න විඥානස්කන්ධයක් පහළ වුණා. තමා තුල. චක්කු විඥානේ පහළ වෙනකොට ඒ චක්කු විඥානේ පහළ වෙච්ච තැනක විඥානස්කන්ධයක් පහළන ඕන පේන මට්ටම තුල. දැන් බලන්න මං කියවනේ අහන, පේන, දැනෙන, දකින, හිතෙන හැම වෙලාවකම මේ ස්කන්ධයන් පහක් පහළ වෙනවා කියලා. මේ පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් නුවණක් නැති ශ්‍රාවකයෙකුට නිවෙන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. පළවෙනි කාරණේ තමයි මේ පිළිබඳ නුවණක් හදා ගන්න ඕන අපි. දැන් චක්කු විඥානේ පහළ වෙනකොට විඥාන ස්කන්ධයක් පහළ වෙනවා. විඥාන ස්කන්ධයක් පහළ වෙනකොට තමා තුල ඔන්න පංචස්කන්ධයේ ආරම්භය. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පිළිවෙලින් කල්පනා කරනවට වඩා අනාත්මයක් දකිමින් මේ තුල අවබෝධය කරා යන කෙනෙක් මේ විදිහට කල්පනා කරන එක තමයි අවබෝධයට වඩාත් කිට්ටු. විඥාන ස්කන්ධය පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි තමා තුල සංඥා පහළ වෙනවා. වර්ණ සටහනයි චක්කු ප්‍රසාදේ මත පතිතුනේ. නමුත් සංඥාවක් පහළ මගේ දුව. මේක වර්ණ සටහනට මේ එළියේ රූපයට අයිති දෙයක්ද? නෑ. අපි දාගත්ත සංඥා. සමහරට ඒ දුවම දකින්න වෙන කෙනෙක් කියන්න පුළුවන් අන්න කවුද ගෑනු ළමයෙක් ඇවිල්ලා ඔයාව හොයනවා කියලා අම්මට කියන්න පුළුවන්. තාත්තට කියන්න පුළුවන්. ඒ කියන්නේ යාට දුව කියලා සංඥාවක් ආවේ නැහැ. එහෙනම් මේ සංඥාව අපි දාගත් එකක් නේ. එතකොට මගේ දුව කියලා අර වර්ණ සටහන චක්කු ප්‍රසාදේ මත පතිත වෙනකොට මගේ දුව කියලා අඳුන ගන්නවා. අඳුන ගන්නකොට සංඥා ස්කන්ධයකුත් පහළ වෙනවා. බලන්න දැකීම් මට්ටම තුල ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වෙන විදිය. දකින මට්ටම තුල මේක ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න චක්කු විඥානයේ පහළ වෙලා දකින මට්ටම තුල මගේ දුව කියන අදහස එනකොට සංඥා ස්කන්ධයකුත් පහළ වෙනවා. සංඥාව කියන්නේ පින්වත්නි තනිකරම මුලාවක්. යථාර්ථයක් නෙමෙයි. මේ මුලා වෙච්ච සංඥාවලටයි අපි අහුවෙලා ඉන්නේ. මේ සංඥා ඔක්කොම අපි දාගත්තේ ඒවා පින්වත්නි පිංකම් කරන එකස්සෙත් මේ ඔක්කොමත් සංඥා ගොඩක්. දැන් අපි කීතාගෙන ඉනවා කටිනි පිංකම් කරනවා කියලා. කටිනේ කියන්නේම සංඥාවක් ඉතින්. කටිනේ කියන්නේ මේ සිවුරට අයිති දෙයක් නෙවෙයිනේ.
කටිනේ කියන්නේ දැන් පහුගිය කාලේ පුරාවට අපි කටිනේ පිංකම් කළානේ. නමුත් දැන් කටිනේ සිවුර කියලා දැන් කටිනේ සිවුර තුල කටිනේ කියන එක සංඥාවක් නොවේ නම් ඒ සිවුරත් මේසයක් උඩ තියලා තවත් සිවුරක් තිබ්බහම කටිනේ සිවුර අඳුන ගන්නත් බෑ සමහරවිට සිවුරු ගැන දන්නේ නැති මිනිස්සෙකුට. දෙකම එකයි කියලා පේන්නේ. එහෙනම් මේ ඔක්කොම අපි දාගත්ත සංඥා. දැන් බලන්න චක්කු ප්‍රසාදේ මත වර්ණ සටහන පතිත වෙනකොට එයා එක්කෙනෙක් හිතුවා මගේ දුව කියලා. මොකද එයා කලින් දාලා තියෙනවා සංඥාවක් මගේ දුවගේ හැම මෙහෙමයි මගේ දුවගේ පාට මෙහෙමයි මගේ දුවගේ කොණ්ඩේ මෙහෙමයි මගේ දුව කතා කරන්නේ මෙහෙමයි කියලා සංඥා ගොඩාක් අපි මනසට දත්ත ගොඩාක් අපි එකතු කරගෙන ඉන්නවා. ඇත්තටම පින්වත්නි දකින දේ අඳුන ගන්නවා නෙමෙයි දන්න දේ අඳුන ගන්න. මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. දකින දේ අඳුන ගන්නවා නෙමෙයි දන්න දේ අඳුන ගන්න. දැන් බලන්න දකින දේ අඳුන ගන්නවා නම් දැන් වැඩපොලකට දුව ආවනම් ඒ වැඩපොලේ අම්මා වැඩ කරනවා නම් සමහරට ඒ වැඩපොලේම වැඩ කරන වෙන කෙනෙක් කියන්න පුළුවන් අන්න කවුද තරුණ ගෑනු ළමයෙක් ඇවිල්ලා ඔයාව හොයනවා කියලා. එතකොට එයා දන්නේ නැහැ. නමුත් එයාටත් ඒ වර්ණ සටහනම තමයි යාගේ චක්කු ප්‍රසාදේ මත පතිත වුණේ. එතකොට දැන් බලනවා කවුද දන්නේ මාව හොයන්නේ කියලා ගිහින් බලනකොට එයාටත් ඒ වර්ණ සටහනමයි චක්කු ප්‍රසාදේ මත පතිත වෙන්නේ. පතිත වෙනකොට එයා අඳුන ගන්නවා මගේ දුව කියලා. එහෙනම් දකින දේ නෙමෙයි අඳුනගන්නේ දන්න දේ අඳුනගන්නේ. ඒ සංඥා ටික ඔළුවට කවලයි තියෙන්නේ. පුංචි කාලේ ඉඳලා ඒවා කවනවා. හැබැයි ඒවා යථාර්ථයක් නෙමෙයි. මම තමයි ඔයාගේ අම්මට hina වෙන්න අම්මට අතවනන්න කීකේ පුංචි කාලේ ඉඳලා අම්මට ඒ දත්ත ටික කවනවා. ඇත්තටම යා තමන්ගේ අම්මා නොවෙන්නත් පුළුවන්. රෝහලකදී මේ අම්මලා දෙන්නෙක්ගේ දරුවෝ දෙන්නෙක් මාරු වුණොත් ඒ මාරු වෙච්ච දරුවා තමන්ට හම්බෙන්නේ. එතකොට එයාගේ දරුවද මේ නෑ. හැබැයි මෙයා හිතාගෙන ඉන්නේ එයාගේ දරුවා කියලා. එයා තමන්ගේ දරුවා විදියටයි සංඥා ගන්නෙ. නමුත් දැන් ඇත්තම දරුවා පාරේ හම්බ වෙනවා වෙන දවසක. අපි තුමු මාරු වෙලා දැන් අවුරුදු 10ක් 12ක් යනකොට ඒ තමන්ගේ කුසෙන්ම බිහි කරපු දරුවා හම්බ වෙනවා කියලා. හම්බ වෙනකොට අර සෙනෙහස උපදිනවද? නෑ. එහෙමනම් පින්වත්නි මේකත් මුලාවක්. මේකත් මුලාවක්. දැන් බලන්න මේ දරුවා කියන සංඥා ටිකක් හිතේ ඇති වෙන්නේ රූපේ දකින මට්ටම තුල මගේ දරුවා කියලා සංඥාවක් ගන්නකොට සංඥා ස්කන්ධයක් Taman තුල පහළ වෙන්නේ. මේ සංඥා ස්කන්ධය කියන එක පැය ගණන් පහළ වෙනව නෙමෙයි හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. මේ අනිත්‍ය භාවනාව වඩන්නේ මේ අතාර්ථයේ තේරුම් අරගෙනයි. ඇත්තටම අනිත්‍ය භාවනාව ගැන අපි ගොඩක් කතා කරලා නැහැ. ඒ නිසා මේ මාතෘකාවට මේක හම්බුන එකත් හොඳයි එක පැත්තකින්. ස්කන්ධයන් ගැන කතා කරලා තියෙනවා විශාල වශයෙන් විවිධ තැන්වල. නමුත් අනිත්‍ය භාවනාවක් විදිහට මේක දියුණු කරන්න මේ නුවණ තියෙන්නම ඕන. ඇත්තටම මේ බඳු දේශනාවකට මේ පැය 4ක් 5ක්වත් අවශ්‍ය වෙනවා. නමුත් අපි දල වශයෙන් මේක කතා කරගන්න. දැන් බලන්න සංඥා ස්කන්ධයකුත් පහළ වුණා. ඊට අනුව පින්වත්නි තමා තුළ මගේ දරුවා කියන සංඥාව නිසා සුඛ වේදනාවකුත් උපදිනවා. මගේ දරුවා නේද ඇවිල්ලා තියෙන්නේ කියලා බොහොම මනාප බවක් එක්ක සුඛ වේදනාවක් හිතේ ඇති වෙනවා දකින මට්ටම තුලම. දකින මට්ටම තුල දැන් මොකද්ද මේ උනේ වේදනා ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි සිතුවිලිත් හිතට ගලාගෙන එනවා සෙනෙහස ගලනවා රාගය හිතට ගලාගෙන එනවා අනුකම්පාව ගලාගෙන මේ සිතුවිලි නොඒක ආකාරයේ සිතුවිලි ඇසහරහා ගලාගෙන එනවා. ඒ කියන්නේ සංකාර ස්කන්ධයකුත් ගලාගෙන එනවා. දැන් බලන්න විඥානස්කන්ධ දැන් මේ පංච රූප වේදනා සංඥා සංකාර විඥාන කොට දැන් ක්‍රියාත්මක වෙන්නේ වෙන විදිහකට නේ. අන්න ඒකයි ගොඩක් දෙනෙක් පටලවගෙන තියෙන්නේ. දකින්න මට්ටම තුල විඥානස්කන්ධයක් පහළ වුණා. මගේ දරුවා කියලා අඳුන ගන්නකොට සංඥාස්කන්ධයක් පහළ වුණා. මගේ දරුවා කියන සංඥාව පදනම් කරගෙනම මනාප බවක් එක්ක සුඛ වේදනාවක් හිතේ ඇති වුණා. වේදනාස්කන්ධයකුත් පහළ වුණා. දරුවා දැකීම පදනම් කරගෙන සිතුවිලි ටිකකුත් හිතට ගලාගෙන ආවා. සංකාරස්කන්ධයකුත් පහළ වුණා. ඊට අනුව රූපයත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. නාම ධර්ම ඇසුරෙන් රූපයත් වෙනස් වෙනවා. එතකොට රූපේ ඒකයි හැම වෙලාවෙම ඒකට අපි ධර්මී කියන්නේ චිත්තජ රූප කියලා. රූපේ හැම වෙලාවකම හටගෙන නිරුද්ධ වෙනවා. රාගය කියන සංකාරය නම් හිතට ගැලුවේ සමහර විට හෝමෝන ක්‍රියාකාරීත්වය වුණත් වෙන්න පුළුවන්. රාගය කියන සිතුවිල්ල නම් සංකාරයක් හැටියට දකින්න රූපේ පදනම් කරගෙන එයාගේ හිතට ගලාගෙන ආවේ. ඒ ගැලීම පදනම් කරගෙන එයාගේ හිත තුල පින්වත්නි සමහර අවස්ථාවල එයාට දාඩිය දාන්න පුළුවන්. දැන් ඇහෙන් දකින්න රූපේ රාගයට බරව නම් ඇති උනේ සමහරට අපි හිතමුකෝ තරුණ ළමෙක් තරුණියක් දකින්නවා කියලා ආදරය කරන කෙනා. ඉතින් එයා දකින්නකොට සමහර වෙලාවට එයාගේ රූපේ විශාල වෙනස්කමක් ඇති වෙනවා. ඒ නාම ධර්ම ඇසුරෙන් දාඩිය දාන්න පුළුවන් ළඟින් ඉන්නවා නම් ටිකක්
සමහර ලාවට ගොත ගැහෙන්න පුළුවන් වචන කතා කරද්දී. ඒ කියන්නේ රූපේ විශාල වෙනස්කමක්. ඒ කියන්නේ මූණේ බැලූ බැල්මට ඉරියව් වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට අර නාම ධර්ම ඇසුරෙන් රූපයත් වෙනස් වෙනවා. සමහරට පටිගේ දැන් දැකපු කෙනා අමනාපකාරයෙක් නම් අමනාප වශයෙන් නම් සංඥා ඇතුළට දාගෙන තියෙන්නේ. එතන ඇති උනේ පටික සංපයුක්ත දුක් වේදනාවක් නම් ඒකට අනුව වෛරය, ඊර්ෂියාව, ක්‍රෝධය වගේ සංකාර හිතට ගලාගෙන එනකොට ඒකට අනුව රූපේ වෙනස් වෙනවා. ඇස් දෙක රතු වෙන්න පුළුවන්. ඇයි මෙයා මෙතනට ආවේ කියලා හිතෙන්න පුළුවන්. සමහරට දත් මිටි කන්න පුළුවන්. ඇඟේ හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න පුළුවන්. මේ වගේ රූපේ විශාල වෙනස්කමක් ඇති වෙනවා. එහෙමනම් මේ හැම වෙලාවකම නාම ධර්ම ඇසුරෙන් රූපය නිරන්තරයෙන් හටගෙන නිරන්තරයෙන් වෙනස් වෙවි යනවා. ඒතකොට දැන් මේ පංචස්කන්ධ ධර්මයක් දැකීම පදනම් කරගෙන දකින මට්ටම තුල කියන්නේ මේ රූපයක් දකින මට්ටම තුල දැන් උනේ මොකද්ද? මම රූපය දැක්කා මමයි රූපය දැක්කේ කියලා කතා කළාට තමා තුළ ස්කන්ධ පහක් පහළ වීමක් වෙලා තියෙනවා. හැම වෙලාවකම ඕක තමයි වෙන්නේ පින්වත්නි. පිනක් කරත් පංචස්කන්ධ ධර්මයක් සමුදේ වී නිරුද්ධ වී යනවා මිසක් වෙන මොකක්වත් නැහැ ඇත්තටම. පින තුලත් ඔය කතාවම දකින්න ඕනේ. එතකොට තමයි පිනවත් අභිනන්දනේ නොකොට අත්හරින්න පුළුවන් වෙන්නේ. මොකද පින අත්හැරියේ නැත්නම් නිවනට හිතපත් කරගන්න බෑ. ඇයි? පින කියන්නේ සංකාරයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අවිජ්ජාපච්චය පුඤ්ඤාභි සංඛාරා කියලා පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව නිසා තමයි පිනත් කරන්නේ. පින තුරුල් කරගෙන පිනම අභිනන්දනය කරගෙන ඉන්නවා නම් ඒකත් කරන්නේ අවිද්‍යාව සහගතවයි. ඒ කියන්නේ පින් කරන එක නතර කරන්න කියලා නෙමෙයි කියන්නේ. පිනත් විදර්ශනා කරන්නයි කියන්නේ. පින තුලත් යථාර්ථය දකින්න ඕනේ. එතකොට දැන් මේකේ මේ මාතෘකාවේ තියෙනවා අනිත්‍ය භාවනාව. ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්කන්ධයන්ගේ අනිත්‍ය භාවනාව කියන එක දෙපැත්තකින් තේරුම් ගන්න ඕනේ. එකක් තමයි රූප වේදනා සංඥා සංකාර කියන ඒවා ඇති වෙලා නැති වෙලා යනවා කියලා පොදුවේ තේරුම් ගන්න ඕනේ. දැන් රූපය නිරන්තරයෙන් අනිත්‍යතාවයට යනවා කියලා අපිට තේරෙනවද නැද්ද? තේරෙනවා. ඇයි? පුංචි කාලේ අම්මගේ තාත්තගේ ධාතු කොටස් වලින් හැදිච්ච රූපයක් තමයි ඔබටයි මටයි තියෙන්නේ. එතකොට ඒ බඳු රූපය එදා වැඩුණා අම්මා ගන්න කෑම වලින්. එළියේ තියෙන සතර මහා ධාතුවකින් එදා පෝෂණය වුණා. දැන් මෙහි බිහි වුණාට පස්සේ මේ එළියේ තියෙන සතර මහා ධාතුවකින් මේක රුමේ රූපේ නඩත් වෙවි යනවා. ඉතින් අවුරුදු 20ක් විතර යනකොට අර පොඩි කාලේ තිබ්බ රූපේ වෙනස් වෙලා. අවුරුදු 30ක් විතර යනකොට 20 දිගත්ත ෆොටෝ එකක් එක බලනකොට වෙනස්. ඊට පස්සේ 50ට විතර යනකොට සෑහෙන වෙනස් කෙස් පාට වෙලා හැම රැලි වැටිලා විශාල වෙනස්කම් ගොඩකටපත් වෙලා. රූපේ දැන් අනිත්‍යතාවයට යනවද නැද්ද? අනිත්‍යයි. ඇති වෙන වේදනාව අනිත්‍යතාවයට යනවා. කාලෙකදී මිනිස්සු අඬලා hina වෙලා ඉන්නවා. ඒ කියන්නේ අඬලා ඉන්නවා, දුක් වෙවි ඉන්නවා, කාලෙකට hina වෙවි සතුටෙන් ඉන්නවා. ඉතින් දුක සතුට මත දෝලණය වෙනවා. එහෙනම් වේදනාව අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. නොඑක ආකාරයේ සංඥා පහළ වෙනවා කාලෙන් කාලට අනිත්‍යයි. සිතුවිලිත් එක දිගට හිතට ගලන්නේ නැහැ. ගලනවා ඒ සිතුවිලි ආයෙ නැති වෙලා යනවා. ආයෙ වෙන කාලයකට රාගයක් ඇති වෙනවා. ආදරය කරන කාලෙට රාගයේ සෙනෙහසෙම ඇති වෙනවා. විවාහ වෙලා ටික කාලයක් යනකොට පටිගේ ගලනවා. එහෙනම් සිතුවිලිත් වෙනස් වෙනවා. දැන් මේ විදියට දැක්කාම පංචස්කන්ධයේ අනිත්‍යතාවය දැක්ක වෙනවද? මේකත් එක්තරා විදියක පොදුවේ අනිත්‍යතාවය තමයි. හැබැයි මේක නිවනට කිසිම ආකාරයකින් උදව් වෙන්නේ නැහැ. මේ විදියට අනිත්‍යතාවය දැක්ක කියලා උදව් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද දකින්නේ? දකින්න විදිය අන්න වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. පින්වත්නි මේ විදියට රූපය අවුරුදු 10ක් 15ක් යනකොට වෙනස් වෙනවා කියන එකත් අනිත්‍යතාවය තමයි. හැබැයි මේක නිවනට උදව් වෙන්නේ. ඔය විදියට අනිත්‍යයි කියලා කතා කරන එක නෙමෙයි නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන ශ්‍රාවකෙක් දකින්න. පින්වත්නි මෙන්න මෙහෙම කල්පනා කරන්න. හැම ක්ෂණයකම අනිත්‍යතාවයට යන විදිය දකින්න ඕනේ. ඒතකොට හැම ක්ෂණයකම අනිත්‍යතාවයට යනවා කියලා දැක ගන්න නම් මේ පිළිබඳ මූලික වශයෙන් සුතමය ඥානයක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ අපි උදව් කර දැන් මේ ටීවී දිදුල නාලිකාවෙන් අපි මේ දේශනාව තුළින් ඔබට උදව් කරන්නේ සුතමේ ඥානෙට. දැන් ඒක ප්‍රමාණවත් නෑ. දැන් මේ පිනතුන් අහන්නෙම අනිත්‍ය භාවනාව. භාවනාව නම් තමන් කරගන්න ඕන එකක්. ඒක අපිට කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තම තමා විසින් කරගන්න ඕන එකක්. තමන් කරන්න ඕන එකක්.
දැන් බලන්න මේ සුතමේ ඥානය හදාගෙන සමත වශයෙන් අනුග්‍රහය හදාගෙන ජීවිතේ විපස්සනා කරන්න ඕන එක, භාවනා කරන්න ඕන එක, තමන් කරගන්න ඕන එක. තමන් කරගන්න ඕන එක. නැත්තම් කිකිලියක් බිත්තර දාලා රකින්න නැතුව පැටව බලාපොරොත්තු වෙනවා වගේ එකක් වෙන්නේ. රකින්න නැතුව කවදාද නිවන් දකින්න කියලා මඟ බලාගෙන හිටියා කියලා කිසිම මිනිහෙක් නිවනටපත් වෙන්නේ නැහැ. කිකිලියක් බිත්තර ටික දාලා ඒ බිත්තර උණුසුම් කරන්න ඕන, රකින්න ඕන, පරිස්සම් කරන්න ඕන. ඉතින් මේ ඔක්කොම කරලා කිකිලියක් කල්පනා කරනවා නම් මගේ පැටව ටික හොටෙන් කවද්ද බිත්තරේ කඩාන එළියට එන්නේ කියලා. ඒ කිකිලිට නම් බිත්තර වලින් පැටව බලන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රායෝගිකව කළ යුත්ත කතං කරණීයන් කියලා අන්තිමටම ප්‍රතිවේද කරගන්න පුළුවන් විදියට තමා තුළ ඒක වැඩිලා තියෙන්න ඕන. දැන් බලන්න අනිත්‍යතාවයට යනවා කියන එක දැක්ක කියලා නිවනටපත් වෙන්නේ නැත්නම් දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද? එහෙනම් නිවනටපත් වීම පිණිස අනිත්‍යතාවය කොහොමද දකින්නේ? පින්වත්නි, දකින්න මට්ටම තුළ, ඇහෙන මට්ටම තුළ, දැනෙන මට්ටම තුළ, හිතෙන මට්ටම තුළ එතනම ස්කන්ධ පහක් ඇති වෙලා එතනම අනිත්‍යතාවයට යන විදිය දකින්න ඕන. එතනම. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. අපි අර ඉස්සෙල්ලා දරුවා දැක්ක කියන එකම ගමු. දරුවා දකින්නකොට පින්වත්නි මේ ඇහැ හරහා චක්කු විඥානය පහළ වෙනවා. ඒ චක්කු විඥානය පහළලා එතනම නිරුද්ධ වෙලා යනවා. ඇයි? නිරුද්ධ වෙලා යන්නේ මානසිකාරය නිසා. ක්ෂණයක් ගානේ චක්කු විඥානය පහළ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ හටගෙන නිවි යනවා. ඇයිද හටගෙන? ඒ හටගෙන නිවිච්ච නිසා තමයි කන හරහා ආය ඇහෙන්නේ. කියන්නේ චක්කු විඥානයයි සෝත විඥානයයි දෙකම එකවර පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක වෙලාවක චක්කු විඥානය නම් තියෙන්නේ, ඊළඟට සෝත විඥානය පහළ වෙනකොට චක්කු විඥානය නිරුද්ධ වෙනවා. මේ හිතේම විඥානෙම පැති හයක්, මේ විඥාන හයක් අපි තුල නැහැ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කිව්වට අපි තුල විඥාන හයක් නැහැ. විඥානේ ආකාර හයක් තියෙනවා. උදාහරණයක් විදිහට මේ විදිහට. දැන් පිදුරු නිසා ගින්නක් ඇති වෙනකොට ඒකට කියනවා පිදුරු ගින්න කියලා. හැබැයි දර නිසා ගින්න ඇති වෙනකොට ඒකට කියනවා දර ගින්න කියලා. ಭಾರತේ ගොම ගිනි තියලා තියෙනවා. ඔය සූත්‍රවලම තියෙනවා ඒකට ගොම ගින්න කියලා හඳුන්වලා තියෙනවා. දැන් ගින්න කියලා වෙනම එකක් නැහැ. ඉන්ධන වැය වෙන්නේ කවරක්ද? ඒ ඔස්සේ ගින්න හඳුන්වනවා. අන්න ඒ වගේ විඥාන පහක් හයක් අපි තුල නැහැ. එක විඥානයයි. ඒ විඥානේ මානසිකාරයේ උපද්දවල දෙන්නේ කොයි පැත්තෙන්ද? ඒ නමින් හඳුන්වනවා. එහෙම නැත්නම් චක්කු විඥානය කියලා එකක් අපිට නැහැ. ඇස හරහා ඇති වෙන නිසා ඒකට චක්කු විඥානය කියනවා. සෝත විඥානය කියලා එකක් නැහැ අපි තුල. එකම විඥානයයි. කන හරහා මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති වෙන නිසා ඒකට සෝත විඥානය කියනවා. දැන් මේ විදියට පහළ වෙන විඥාණය ඇතිවි නැතිවි යනවා. මේක එකක් නිරුද්ධ වුනේ නැත්නම් අනිත් පැත්තෙන් මානසිකාරය නිසා ඊළඟ විඥාණය පහළ වෙන්නේ නැහැ. දැන් මේ බණ ටික ඇහෙන වෙලාවේ ඔබට මාව පේනවා. ඒ වගේම මං කියන එක ඔබට ඇහෙනවා. දැන් මේක දන්නේ නැති අවිද්‍යාව සහගත කෙනෙක් හිතන්න පුළුවන් මේක තමයි යථාර්ථය. කෙනෙක් හිතන්න පුළුවන් පේන වෙලාවේ ඇහෙනවා කියලා. ඇත්තටම පින්වත්නි ඇහෙන වෙලාවේ පේන්නෙත් නැහැ, පේන වෙලාවේ ඇහෙන්නෙත් නැහැ. ඇත්තටම මේ ක්‍රියාවලිය වෙන්නේ හරියට පරිගණකයක data read කරනවා වගේ. පරිගණකයක දත්ත කියවනවා වගේ මේක වෙන්නේ. දැන් කම්පියුටර් එක දත්ත කියවන්නේ එක වෙලාවක එක දත්තයයි. දැන් සමහර වැඩ ගොඩාක් ඒකේ කරලා තියෙනවා වෙන්න පුළුවන්. සමහර විට Photoshop වගේ software එකත් වැඩ කරනවා. තව මොනවා හරි edit කරන file වලත් වැඩ කරනවා. Word document වගේ file උත් open කරලා තියෙනවා. ඔය අතර සින්දුවකුත් play කරලා තියෙනවා. දැන් කම්පියුටරේ වැඩ ඔක්කොම එකපාර කරනවා වගේ පේනවා. ඇයි බැලුමට සින්දුවත් වැඩ type කරනවා නම් ඒ වැඩෙත් කරනවා. අන්තර්ජාලයට සම්බන්ධ නම් ඊට පස්සේ ඒ මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකකුත් ඕපන් වෙලා තියෙනවා. මේ ඔක්කොම එකවර වෙන්නේ නැහැ. බලන්න බුදු කෙනෙකුගේ විශ්මිත අවබෝධය මේ හිත ගැන කියපු කාරණේ ඔක්කොම එකපාර වෙන්නේ නැහැ. පරිගණකයක දත්ත එක වෙලාවක එක දත්තයයි කියවන්නේ. ඒ කියවන වේගයේ වැඩිකමට එක දිගට කියවනවා වගේ හිතෙනවා. මේ ඒ වගේ පින්වත්නි මේ ඇසහරා චක්කු විඥානේ පහළ වෙලා ඒක නිරුද්ධ වුනේ නැත්නම් සෝත විඥානේ පහළ වෙන්නේ ඇහෙන්නේ නැහැ. මේවා ඔක්කොම එහෙනම් හටගෙන නිරුද්ධ වෙවි යනවා. එච්චර වේගයෙන් නිරුද්ධ වෙන නිසා අපිට හිතෙන්නේ එකපාර වෙනවා කියලා. දැන් මේ ෆෑන් එක කැරකෙනකොට දැන් ඔබ හොඳට බලන්න ඔබගේ ගෙදර ෆෑන් එකක් කැරකෙනවා නම් ඒ කැරකෙන වේගයේ වැඩිකමට තමයි රවුමක් වගේ පේන්නේ. නමුත් මේකේ නතර වුණාම පේනවා පෙති තුනක් තියෙන. එක පෙති දෙකක් තියෙන. එවන වේගේ වැඩි වෙන්න වෙන එකක් පේනවා. අන්න ඒ වගේ මේ චක්කු විඥාන සෝත විඥාන ඇති වෙලා නැති වෙන යන වේගේ වැඩිකමට එක දිගට පේනවා කියලා හිතෙනවා.
එක දිගට දැනෙනවා කියලා හිතෙනවා. එක දිගට ඇහෙනවා කියලා හිතෙනවා. එක දිගට පේන්නෙත් නැහැ. එක දිගට ඇහෙන්නෙත් නැහැ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙලා යනවා. මොකද්ද වෙන්නේ? සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙලා යනවා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මෙන්න මේක සියල්ලම හටගෙන මේ විඥානස්කන්ධය හටගෙන නිරුද්ධ වෙලා යන නිසා එයා විඥාණය අනිත්‍යයි කියලා වඩනවා. අන්න ඔය ක්ෂණිකව හැම මොහොතකම ඇති වෙලා නැති වෙලා යන විඥානස්කන්ධය දැක්කොත් අන්න ඒක තමයි නිවනට උදව් වන අනිත්‍ය භාවනාව. මේක තමන්ගෙම හදවතින් දැකලා මන් තුලත් විඥානස්කන්ධය මෙහෙම නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා තමන්ගෙම හදවතින් දැක භාවනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කිව්වට නෙමෙයි. උන්වහන්සේ දේශනා කළාට නෙමෙයි. දැන් බලන්න මේ විදිහට විඥානස්කන්ධය එහෙනම් නිරන්තරයෙන් අනිත්‍යතාවයට යනවා කියලා ඔබට පැහැදිලි. ඊට පස්සේ පින්වත්නි ඒ විඥානස්කන්ධේ පහළ වීමට අනුව පින්වත්නි තමා තුළ රූප සංඥා ශබ්ද සංඥා පහළ වෙනවා. ඒ විඥානීය නිසා නම් සංඥා පහළ වෙන්නේ විඥානීය නිරුද්ධ වෙලා යනකොට ඒ සංඥාවත් නිරුද්ධයි. ඊට පස්සේ සෝත විඥානීය නිසා ශබ්ද සංඥා පහළ වෙනවනම් සෝත විඥානීය නිරුද්ධ වෙලා ආයි චක්කු විඥානීය පහළ වෙනකොට සෝත විඥානීය නිසා පහළ වෙච්ච ශබ්ද සංඥාව නිරුද්ධයි. එහෙමනම් සංඥාත් නිරන්තරයෙන් ඇතිවි යනවා කියලා අන්න ඒ විදිහට මේ හැමත් මොහොතකම සිද්ධ වෙන අනිත්‍යතාවය දකිමින් තමයි ස්කන්ධයන්ගේ අනිත්‍ය භාවය වඩන්නේ. එහෙමනම් අර පොදුවේ ගත්ත අනිත්‍යතාවය දැක්ක කියලා යාගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන තැනකට හිතපත් වෙන්නේ නැහැ. හැබැයි මේක කේන්ද්‍රගත නිවන සම්බන්ධිතා ගැඹුරු දාර්ශනික කතාවක්. මේ කාරණේ ඊටාම හොඳින් අපි තේරුම් ගන්න ඕන පින්වත්නි. ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. ඊළඟට පින්වත්නි එහෙමනම් සංඥා පහළ වෙලා ඊට අනුව සුඛ වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව කාලයකට අඬනවා කාලයකට hina වෙනවා වගේ නෙමෙයි දැන් මෙතන අල්ලගන්නේ. අයි වේදනාව නිසා සුඛ වේදනාව නිසා hina වෙනවා දුක් වේදනාව නිසා අඬනවා කියලා අපි පොදුවේ තේරුම් ගත්තට පින්වත්නි වේදනාවත් ඇති වෙච්ච තැනම එතනම නිවිල යනවා. ඇයි? චක්කු සම්පස්සජා වේදනාව පහළ වෙන්නේ චක්කු සම්පස්සේ නිසා. චක්කු සම්පස්සේ නිසා වේදනාව ඇති වුණා නම් චක්කු සම්පස්සේ නිරුද්ධ වෙනකොට ඒ වේදනාව නිරුද්ධයි. ඊළඟට සෝත සම්පස්සජා වේදනා මේ වෙලාවෙම ඇහෙන වෙලාවේ ඇහෙන එක නිසා ඇති වෙන වේදනාව එතනම නිරුද්ධයි. ඒ වෙලාවෙම නිවි යනවා. දැන් බලන්න වේදනාව ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා. දැන් මේ වෙලාවේ හිතන්න ඔබට දන හිසේ අමාරුවක් තියෙනවා කියලා. දැන් මේ බන අහා ඉඳලා එක කොන්දේ අමාරුවක් කියලා හිතන්න. එකපාරම කොන්ද පැත්තට මානසිකාරයේ ගියාට පස්සේ තමයි කොන්දේ අමාරුව දැනෙන්න පටන් ගන්න. ඊට පස්සේ කොන්දේ අමාරුව දැනිනකොට ඊට පස්සේ තමන්ගේ හිතට වේදනාව දැනෙනවා. වේදනාව විඳින්නේ හිතින්. හිත පවතින තාක්කල් වේදනාව පවතිනවා. ඒකනේ මිනිස්සු නිර්වින්දනය කරාම වේදනාව විඳින්නේ නැත්තේ. තද නින්දකට වැටුනහම වේදනාව විඳින්නේ මොන්න තරම් අමාරුවක් තිබ්බා. ඇඟ කෑලි වලට කපන්න පුළුවන්. අභ්‍යන්තරයේ සැත්කම් කරනකොට මිනිස්සු නිර්වින්දනය කරලා සැත්කම් කරනකොට එයාට ඒ වේදනාව දැනෙන්නේ නැහනේ. එහෙමනම් මේ ඇඟේ වේදනාවත් විඳින්නේ හිතින්ම අල්ලගෙන හිත තුලමයි වේදනාව හටගන්නේ. සුඛ හෝ දුක්ඛ හෝ කවර වේදනාවක් වුණත් හිතින් තමයි විඳින්නේ පින්වත්නි. දැන් බලන්න හිත තුල ඇති වෙන මේ වේදනාව දැන් අර කොන්දේ අමාරුව ඇති වෙනකොට කොන්ද පැත්තට මානසිකාරයේ ගිහින් කාය සම්පස්සේ ඇති වුණොත් තමයි කාය සම්පස්සජා වේදනාව හටගන්නේ. ඒ වෙලාවේ එකපාරම මම කියන බණ පැත්තට අවධානය යොන්න ඔබ. දැන් මේ වෙලාවේ ගෙදර ඉඳලා ටීවී එක ඉස්සරහා මේක අහගෙන ඉන්න ඔබ එකපාරම මානසිකාරයේ ගේන්න පින්වත්නි කන පැත්තට ගේනකොට අර කය නිසා ඇතිවෙච්ච වේදනාව එතන නිරුද්ධ වෙලයි කන නිසා ආය අනේ හොඳයි බණ ටික එක්ක හොඳ නෑ මේවා තේරෙන්නෙත් නෑ අපිට කියලා දුක් වේදනාවක් හරි සුඛ වේදනාවක් හරි කන හරහා ඇති වෙන්නේ. ඇති වෙනකොට අර කය නිසා ඇතිවෙච්ච වේදනාව එතනම නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් වේදනාව හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා ආයතන 6 හරහා. අන්න වේදනාවත් අනිත්‍යතාවය ඔය විදියටයි දකින්නේ. ඊට පස්සේ ඒ නිසා යම්කිසි සංකාර ධර්මයක් හිතට ගලනවා නම් සිතුවිලි ඇති වෙනවනේ ඒ සිතුවිලිත් එතනම නිරුද්ධ වෙලා යනවා. මේ විදියට පින්වත්නි වේදනා සංඥා සංකාර විඥාන නිසා රූපේට බලපෑමක් වෙනවා නම් ඒ සිතුවිලි වලට අනුව රූපයත් බිඳි යනවා. මේ අනිත්‍යතාවය නම් ප්‍රකටව දකින්න බෑ. රූපේ ඉතින් අවුරුදු 5ක් 6ක් ගියාම වෙනස් වුණා කියලා පෙනුනට මේ චිත්තජ රූප පහළ වෙනවා කියන එක භාවනාවෙන් දකින්න තියෙනවා.
හැම වෙලාවකම රූප කලාප බිඳි බිඳි යන ආකාරය දකින්න පුළුවන්. දැන් මේ වෙලාවේ ඔබට පේන්නේ නැහැනේ රූප කලාප බිඳෙන විදිය. හැම මොහොතකම රූප කලාප හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා භාවනාවෙන් දකින්න පුළුවන්. එතකොට තේරෙවි අර පරණ කවියක තියෙන ගඟට බහැපු මිනිහෙක් දෙවතාවක් ඒ එකම ගඟ දකින්න බෑ කියලා. එකම ගඟක් දෙවතාවක් දකින්න බෑ කියලා. ඇයි? ගඟ නිරන්තරයෙන් ගලන නිසා. ගඟ විතරක් නෙමෙයි ගඟට බහැපු මිනිහත් දෙවතාවක් දකින්න බෑ. මොකද බහැපු මිනිහා නෙමෙයි ගොඩ වෙන්නේ රූප කලාප හැම මොහොතකම බිඳි බිඳි යනවා. නාම ධර්ම ඇසුරෙන් නිරන්තරයෙන් රූපේ විපරිණාමයට බිඳි බිඳි යන ස්වභාවයටයි අයිති කියලා තමන්ගෙම හදවතින් තමන්ටම දැක ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒකට අනිවාර්යෙන් ස්කන්ධ අනිත්‍ය භාවනාව ප්‍රකට කරන්නම ඕන. ස්කන්ධ අනිත්‍ය භාවනාව කරන්නේ මේ විදියට අර පස් තැනම බලන්න ඕන. මේ විදියට මා තුල පවතින රූපයක් ඇද්ද? ඒ රූපේ සතර මහා ධාතුවෙන් හටගත් එකක්. වහා වෙනස් වෙලා යනවා. අනිත්‍යයි කියලා දකිනවා. අනිත්‍ය නම් දුකයි කියලා බලන්න ඕනත් නෑ. අනිත්‍ය නම් ඒ සියලුම රූප මම නෙමෙයි. සියලුම රූප කියන්නේ මෙතන රූප ගොඩක්නේ. රූපස්කන්ධය කියන්නේ ඒකනේ. මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ, කෝ මම කියලා අල්ලන්න මෙතන රූපයක් කියලා තමන්ගෙම හදවතින් දකිනවා. ඊට පස්සේ ඒ වගේම අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇත්තම් ඒ රූපයත් සතර මහා ධාතුන්ගෙන්ම හටගත් එකක්. ඒ රූපයත් වහා වෙනස් වෙලා යන නිසා අනිත්‍යයි කියලා මනසින් දකිනවා. අනිත්‍ය නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දකිනවා. අනාගතයට යම් රූපයක් හට ගන්නවා නම් ඒ රූපයටත් ඔය සෙතම තමයි කියලා අනාගත රූපයක් දකිනවා. වර්තමානයේ මේ මොහොතේ යම් රූපයක් හට ගන්නවා නම් මා තුල ඒ රූපයත් වහා බිඳි බිඳි යනවා. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්. අනිත්‍ය නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා තුන් තැනකදී දකිනවා. අජ්ජත්තික රූපේ මේ මගේ රූපේ මේ මම කියලා හිතාගෙන මගේ පැත්තේ තියෙන රූපයත් වහා බිඳි බිඳි අනිත්‍යතාවයට යනවා. අනිත්‍ය නම් අනිත්‍ය වෙච්ච රූපයක් සතර මහා ධාතුවෙන්මයි මේ මොහොතේ රූපය හටගත්තේ. මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දකිනවා. මේ භාවනාවෙන් ඊට පස්සේ දකිනවා බහිද්ධාව එළියේ රූපේ යම්තාක් එළියේ රූපයක්ද සවිඥානික රූප විතරයි. ගෙදර ඉඩකඩම කාර් එක මේවා විපස්සනා කරන්නේ කවදාවත් මිනිස්සු දන්නෙත් නැහැ මේවා. ඇත්තටම මිනිස්සු මේ රත්තරන් බඩු ඕවා මේවා වැඩකුත් නැහැ. ඕවා දාන එක නිවනට අදාළයි කියන්නත් බෑ, නිවනට අදාළ නැහැ කියන්නත් බෑ. මොකද රත්තරන් බඩු පළඳගෙන ඉන්න එක නිවනට සම්බාධකයක් නෙමෙයි. සමහර කෙනෙක් ඒවා ගැන කතා කරන්න පුළුවන්. නමුත් රත්තරන් බඩු ආදිය නිවනට අදාළ නම් විශාකාව මහලතා පළඳනාව දාගෙන විහාරයට එනකොට බුදුහාමුදුරුවෝ කවදාවත් කිව්වේ නැහැ ඔක ගලවලා ගෙදර තියලා එන්න කියලා. හේතුව තමයි ඒක නිවනට ප්‍රාමාණික සාධකයක් නෙමෙයි. මෙතන සවිඥානික කයවල් ගැන විතරයි. බහිද්ධාව එළියේ යම් රූපයක් ඇද්ද ඒකත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දකිනවා. ඔය විදියටම වේදනාවයි, සංඥාවයි, සංකාරයයි, විඥානයයි කියන ස්කන්ධයන් පහ තුලම යථාර්ථය දකිනකොට එතන වැඩෙන්නේ ස්කන්ධ අනිත්‍ය භාවනාවයි. එතන වැඩෙන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි. එතන වැඩෙන්නේ පින්වත්නි ස්කන්ධ අනිත්‍ය භාවනාවයි. ස්කන්ධ අනිත්‍ය භාවනාව වැඩෙනකොට ඒ ස්කන්ධ අනිත්‍ය භාවනාව තුලම මේ ශ්‍රාවකයාට පිහිටා යථාර්ථ අවබෝධයේ පැත්තට ශ්‍රාවකයාට පිවිසෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පින්වත්නි මේ විදියට අනිත්‍යතාවයේද දුකද අනාත්මයේද යම් ශ්‍රාවකයෙක් දැක්කොත් ඒ ශ්‍රාවකයාට ස්කන්ධයන්ගේ යථාර්ථයේ තේරුම් අරගෙන හිත නිවනටපත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ බඳු නිවනට හිතපත් කර ගැනීම පිණිස අද මේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පිළිබඳවයි මාතෘකාව. ඊට අනුවයි අපි දේශනාව කළේ. ඒ දේශනාව ඔස්සේ ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින්